Tutiyanpi buddhaṃ saranam gacchāmi. Tutiyanpi dhammaṃ saranam gacchāmi. Tutiyanpi saṅghaṃ saranam gacchāmi. Tatiyampi buddhaṃ saranam gacchāmi. Tatiyampi dhammaṃ saranam gacchāmi. Tatiyampi saṅghaṃ saranam gacchāmi. Pāṇātiපාතා vēramaṇī sikkhapadam samadhiyāmi. Adinādāna vēramaṇī sikkhapadam samadhiyāmi. Kāmesu miccācāra vēramaṇī sikkhapadam samadhiyāmi. Musāvādā vēramaṇī sikkhapadam samadhiyāmi. Surāmeraya majjapamā daṭṭāna vēramaṇī sikkhapadam samadhiyāmi. Nīti sarana sahita pañcasīlaya melava yahapata pinisada paranava sanasīma pinisada margaphala nivan pinisada අද දවසේ මේ දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ විසිදෙකේ අටවෙනි මාසේ 21 වෙනිදා මියපොළ ගිහිල්ලා වසර ගත වන ආදරණීය මෑණියන් ගුණවතී මනසින් මාතාව ජී.කේ සිරිසේන පියාණන් ජී.කේ ශ්‍රියාරත්න සොහොයුරා ජී.කේ නිහාල් සොහොයුරාට යන සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමින් ජී.කේ සුමිත්‍රා ගණාගේ ආදරණීය ස්වාමි පුත්‍රයා වන ආලිත අන්දගේ යන අයට පින් අනුමෝදන් කරන පිණිස බිරිඳ වන සුමිත්‍රා සහ දියණිය වන ඒ අනුරුද්ධිකා විසල විසි. ඉතින් අපි හැම දිනම මෙතෙන් සිට ආගමික වතාවක් වල නිරත වෙමින් පළමු කොට මල්ගිලන් පස බුද්ධ පූජාව පූජා කරලා දෙවනුව ධර්ම ශ්‍රවණය කරලා ලබන පුණ්‍ය ශක්තිය සුමිත්‍රා මහත්මියත් ඒ වගේ මේ දියණිය දෙපළ විසි අනුරුද්ධිකා දෙපළ විසින් අපේක්ෂා කරන පරිදිම මුලින් නම් සඳහන් කළ ඒ සියලු ඥාති හිතයිසීන්ට බොහෝ කරුණාවෙන් මෛත්‍රියෙන් යුතු අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. මේ පින් කුසලයේ අත්ංගේ භවගාමී ජීවිතයේ යහපත සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියන අදහස ඇතිරගෙන පළමු කොට අපි හැම දෙනාම තුනුරුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංවිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් දුරු කළසේක අනන්ත ගුණ ඇතිසේක ඒ ගුණ සුවඳ උදෙසා පිළියෙල කරන ලද සියලුම පූජාවන් සාදර ගෞරවයෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා වේවා ධනසාරප්පකිත්තේන දීපේන සමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒකං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරේපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මුක්ඛං උප්පං නිලායාති යථායි ධම්මේ කායෝ තථායාති විනාශකං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්නාතු මුත්තමං අධිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්නාතු මුත්තමං කායේන වාචා
චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ වන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुद्धतं धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता उट्ठस्स लोक धम्मे चित्तं यस्स न कम्पति अशोकं विरजं खेमं एतं मङ्गलमुत्तमं පින්වත් හැමදෙනාම සූදානම් වෙන්නේ මෙතෙන් සිට ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න. සුමිත්‍රා මහත්මිය අනුරුද්ධිකා මහත්මිය යන්නේ ඔය සියලු දෙනාම පිරිවරාගෙන උතුම් පින්කමක් අද මේ නිවසේ සිද්ධ කරන්නට අපට ආරාධනා කළේ බොහෝම ගෞරවයෙන් පන්සල හා සම්බන්ධව බොහොම හිතයිසීව කටයුතු කරන බොහෝ පින්කම් වල නිරත වෙන දම්පැන් පුදන මේ ඇත්තෝ අද දවසේ මේ පින්කම යොදාගත්තේ වස් කාලයේ ආරම්භයත් එක්කමයි. වස්සා වාසිකව වැඩ සිටින ස්වාමීන් වහන්සේලා පන්සලේ වගේම අපේ දායක සීමාවන් තුළ ධර්ම දේශනාවන් පැවැත්වීමට මේ කාල පරිච්ඡේදයේ උනන්දුවක් දක්වනවා. ඒ අනුව අද දවසේ ධර්ම දේශනාවට ආරාධනා කළේ. හැබැයි හතමාර විනාඩි 10ක ප්‍රමාවක් මම ඉන්ට සිද්ධ වුණා. ගමන් මාර්ගයේදී මට හරියට සංඥා හඳුනා ගැනීමට නැති වීම නිසා. කෙසේ නමුත් දැන් වෙලාව 8:05යි අපි බුද්ධ පූජාවක් පූජා කළා. අවසන් කරන්න ඕනේ කීයටද? 9ට. පන්නද 9 වැඩිද? එහෙනම් 9ට අවසන් කරන්න. අපි හැමදෙනාම මෙතෙන් සිට අපේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ පළමු කොටම මගේ ධර්ම දේශනාවේ මූලික කොටස බුදුහාමුදුරුවෝ කොතැන බණ කිව්වත් මගේ ශාස්ත්‍රවරයා ගැන මුලින්ම කරන ඇගීම විග්‍රහය විස්තරය කරලා ඊළඟට තමයි මම ධර්මයට යොමු වෙන්නේ. ඔබම හැමෝම සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කවුද කියලා විමසුවොත් අපිට කියන්න වෙන්නේ මා නිරතුරුවම මතක් කරලා දෙන දේ මට කියවඳව ගන්න ආදා. මොකද්ද? සිත තුළ බහැර කළ යුතු සියලු දෑ බහැර කළා වූද සිතක් තුළ ප්‍රගුණ කළ යුතු වටිනා උතුම් ශ්‍රේෂ්ඨ සියල්ල ප්‍රගුණ කළා වූද එසේම සිත උපරිම තලයට දියුණු කළා වූද යම් කෙනෙක් වේ නම් ඒ අප සරණ ගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේය. අපි කියමු නැවත මොකද්ද? සිත තුළ බැහැර කළ යුතු
ඒක අපි විස්තර කරගමු. සිතක් ඇතුලේ උපදින සිතුවිලි තියෙනවා. ඒ උපදින්න මුල් වෙච්ච ලෝභ දෝෂ මොහ තියෙනවා. ඒ පදනම් කරගෙන නරක නොහොඳ සමාජයට ලෝකෙට ඔබට අපිට හානි කර යම් දෙයක් සිතේ උපදිනවා නම් අන්නේ උපදින සියල්ලම බැහැර කළ ප්‍රහීන කළ යම් කෙනෙක් වේ නම් ඒ බුදුහාමුදුරුවෝ දෙවෙනි කොටස සිතක් තුළ තමන්ට අනුන්ට සබාධමයට ලෝකෙට හිත කර වූ යම් දියුණු කළ යුතු සිතුවිල්ල කරුණා මෛත්‍රී මුදිතාදී යමක් වේද ඒ සියල්ල උපරිමයෙන්ම ප්‍රගුණ කළා වූද ඒ බුදුරජාණන් වහන්සේ. තුන්වෙනි එක සිතක් යම් ඵලයකට දියුණු කරන්න පුළුවන්ද? ඒ කියන්නේ උපරිම ප්‍රඥාව ලැබීම සඳහා සිතක් කොයි තරම් දියුණු කරන්න පුළුවන්ද? අන්නේ උපරිමයට දියුණු කළා වූද යමෙක් වේ නම් ඒ බුදුරජාණන් වහන්සේ. කාරණා තුනයි. ඒක හොඳට මතක තියාගන්න මේක බුද්ධ භාෂිතය. අපිට ඕනනම් කියන්න පුළුවන් නව අරහාදී ගුණයෙන් යුක්ත ඒ බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරුවෝ කියන හඳුන්වන්න පුළුවන් හොඳම විග්‍රහය තමයි මම ඔය ඔබට පැහැදිලි කළේ. ඒක බුදුහාමුදුරුවෝමයි දේශනා කළේ. බමුණෙක් විමසුවා ඔබ කවුද? මිනිසෙක්ද, දෙවියෙක්ද, බ්‍රහ්මයෙක්ද, ගාන්ධර්වයෙක්ද? ආපු හැම දෙයකම කිව්වේ නෑ කියලා. එහෙනම් මිනිසෙක්ද කියලා වුණා. ඒකටත් ක්ෂණික උත්තර නොදී බුදුහාමුදුරුවෝ නෑ. සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. එහෙනම් කවුද? එදවට දී උත්තරේ තමයි සිතක් තුළ ප්‍රහීන කළ යුතු නැති කළ යුතු යමක් වේදේ සියල්ල ප්‍රහීන කළා වූද සිත තුළ දියුණු කළ යුතු ප්‍රගුණ කළ යුතු යමක් වේද ඒ සියල්ලම ප්‍රගුණ කළා වූද සිතක් උපරිමයට දියුණු කළ හැකි නම් ඒ උපරිමයට දියුණු කළා වූද යම් මිනිසෙක් වේද අන්න ඒ උත්තරීතර මිනිසයා තමයි බුද්ධ කියලා කියන්නේ. ඔබ කවුද කියලා අහුවම බුදුහාමුදුරු බුද්ධ කියලා කිව්වහම බුද්ධ කියන්නේ කවුද කියලා අහුවම තමයි අර උත්තරේ. එතකොට දැන් අපිට පැහැදිලි ඔබත් මාත් සරණ ගියේ. සතුටු නැද්ද? සිතක් තුළ ලෝකෙට සමාජයට ඔබට මට අපිට හානි කර සිතුවිලි උපදින්නෙම නැති ශ්‍රේෂ්ඨ උත්තරේ සරණයන්ට ලැබීම සතුටක්ද නැද්ද? සතුටක්. සිතක දියුණු කළ හැකි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂා ආදී උතුම් යම් ගුණයක් වේද ඒ සියල්ල උපරිම තලයට දියුණු කළ උත්තමය සරණයන්ට ලැබීම සතුටක්ද නැද්ද? සතුටක්. සිතක් දියුණු කරලා මේ ලෝකේ ප්‍රඥාවේ උපරිම තලයට පත්තුන උත්තමය සරණයන්ට ලැබීම සතුටක් නැද්ද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ප්‍රඥාවේ උපරිමය අපි හඳුන්වනවා සර්වඥතා ඥානය කියන්නේ. සර්වඥතා ඥානය කියන්නේ සියල්ල දක් නුවණ සිංහලෙන් අපි කියනවා. සියල්ල දක් නුවණ. ඒ නිසා උන්වහන්සේගෙන් ඕනේ ප්‍රශ්නයක් ඇහුවොත් උන්වහන්සේ නිවැරදි පිළිතුර ලබා දෙනවා. වැඩකට නැති ප්‍රශ්නයක් ඇහුවොත් නිශ්ශබ්දව තියෙනවා. අපනීය ප්‍රශ්න. සමහර ප්‍රශ්න සමහරව වෙවිලා අහනවා. බුදුහාමුදුරුවෝ දන්නවා මේකට උත්තර දීලා වැඩක් නැහැ. මේක අහන්නේ අවබෝධය පිණිස නෙමෙයි. නූතන සමාජයේ එවැන්නෝ සිටිද්ද නැද්ද? සිටිනවා. ඒ අපි දැන් ගුවන් විදුලියේ බණ කිව්වහම ඒ දවස්වල රූපවාහිනිය නම් ඒ අධ්‍යක්ෂක නෑ ගුවන් විදුලියේ බදාද රාත්‍රී ධර්ම දේශනාව සිද්ධ කළාම 7 ඉඳලා 8 දක්වා ධර්ම දේශනාව. ඒක අපි පටිගත කරනවා ඊට කලින් ගිහිල්ලා. ඊළඟට ධර්ම දේශනාව ඉවර වුණාම 8 ඉඳලා 9 වෙනකන් අපි මැදිරියේ රැඳී සිටිනවා. එතකොට බණ අහපු අයට ප්‍රශ්න කරන්න පුළුවන් ගුවන් විදුලියෙන් ප්‍රශ්න අහන්න පුළුවන් ධර්ම දේශනාව හා සම්බන්ධව. ඒක පසු කාලීනව තිබ්බ දෙයක්. ගුවන් විදුලියේ ස්වදේශීය සේවය. ඉතින් අපේ මහාචාර්යවරයෙක් තමයි මෙහෙවන්න ඉන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. අපිට අපච්චි කෙනෙක් වගේ එතුමා අපිත් ඉගෙන ගත්ත ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් අපේ. එතුමා තමයි මෙහෙවන්නේ. මේකෙදි සමහර අය ප්‍රශ්න අහනවා. අහනකොටම දන්නවා මේ ප්‍රශ්නේ අහන්නේ එයාට යමක් අවබෝධ කරගන්නත් නෙවෙයි. තේරුම් කරගන්නත් නෙවෙයි.
දැන් සාමාන්‍ය සභාවකදී සමහරව අහනවා තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන්නත් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ එයා වෙන විදිහට දන්නේ ඊයේ බණක් ඇහුවා නම් ඒ බණේ කියපු ගැඹුරු තැනක් අරගෙන මොකක් හරි වචනයක් කියලා අහන්නේ අහවල් සූත්‍රයේ මේ කරුණ මොකක්ද? එකපාරට මගෙන් ඇහුවොත් මේ සූත්‍ර පිටකයේ සූත්‍ර 17700 ගණනක් තියෙන එකක් අතරින් නමක් කියලා එක සූත්‍රයක මෙතන මෙහෙම තියෙන මොකද්ද හඳුනන්නේ විග්‍රහය කියනකොට මට පුළුවන් කියන්න. මට එකපාරට මතකෙට එන්නේ මම සරුවඥ නෙවෙයි. හැබැයි එහෙම ධම්සභාවවලදී සමහරව අහනවා පොටක් අර තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කිරීම සහ අපි අපහසුවට පත් කරන්න දෙකම කාරණාව මුල් කරගෙන. ගුවන්විදුලි අරවිතියට නම් අහන්නේ අපහසුවට පත් කරන්නමයි අපි. එතකොට හැබැයි අපේ අර මහාචාර්යතුමා මම කියන්නේ අප්පච්චි වගේ කෙනෙක්. එතුමා අපිට ප්‍රශ්න යොමු කරන්නේ අදාළ නම් විතරයි. නැත්තම් කියන ওই ප්‍රශ්නේ කිසිම අදාළතාවයක් නැති ප්‍රශ්නයක් මේ දේශනාවට. දේශපාලනික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හාමුදුරුවෝ දේශපාලනය කිරීම ගැන මොකක් හරි එකයි. ඉතින් ඒ නිසා එහෙම කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපිට නිවැරදි අවබෝධයක් ඇති කරගත්තාම බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව ගැන අපිට සැකයක් නැහැ. ඒ නිසා උන්වහන්සේ සියල්ල දත් නුවණින් සමන්විතයි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ එහෙනම් අනුමාන දේශනා මොකුත් නැහැ. මොනවද නැත්තේ? අනුමාන දේශනා. අනුමාන කියන්නේ අපි අනුමාන කරලා යම් දේ කියන්නේ. සමහර දෙයක මෙහිමත් වෙන්න පුළුවන්, මෙහිමත් වෙන්න පුළුවන්. අර ඉංග්‍රීසියෙන් කියනකොට මේබි දාලා කියන්නේ. ඒ වෙන්නේ. එතකොට එහෙම දේශනා බුද්ධ භාෂිතේ නැහැ. බුද්ධ භාෂිතේ නැහැ. ප්‍රත්‍යක්ෂ දේශනා විතරයි. ඒ නිසා ලෝකේ කවුරු කියුවත් ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ කරගෙන දෙසූ යමක් විතරයි ඒ ධර්මයේ තුල තියෙන්නේ. එහෙනම් ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්ට ලැබීම සතුටක්ද නැද්ද? සතුටයි. ඒ නිසා උන්වහන්සේ සිත තුළ ප්‍රහීන කළ යුතු සියල්ල ප්‍රහීන කළා. සියලුම කෙලෙසුන් දුරු කර ඇත්තේ උතුම් දියුණු භාව වැඩුවා චිත්තේ මල් පිපුණාසේ සිත් මල් වත්තේ ඒ මල් ලෝකෙට විහිදී ඇත්තේ සම්බුදු සුවඳින් වැඩෙනා විකසිත සැක සංඛා දුක් නැති වෙනවා ඇත වැඩෙනවා දින දින කාටත් මෙත් සිත එනිසයි වැඳුමට එක් කෙරුණේ අත පිටුතුනි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ඒකත් සාරාංශගත කුමක්ද මේ ධර්මය කියලා දැන ගැනීමත් වැදගත්. මම දැන් සාමාන්‍ය බණ කියන්නේ නූතනයේ වර්තමානයේ බණ අහන්න ලැබියාවක් තියෙන එකනේ. ඒක චාරිත්‍රාක් විදියට නෙමෙයි. ගොඩක් තැන්වල ඉස්සර චාරිත්‍රාක් විදියට බණ ඇහුවා. ඉදිරියට බණ කියනකොට එන අය පිළිගන්න යනවා නේද? ගෙනත් දෙන සීනි කිලෝ එක ගෙයින් ගෙනින් කියලා ඉඳ යනවා. ඕන්න ගෙදර අයට බණ අහන්න වෙන්නෙම නැහැ. චාරිත්‍රාක් විදියට කරනවා. කෙනෙක් මැරෙන්න ඕනෑ බණ කියන්නේ. හැබැයි දැන් ඒක වෙනස් වෙලා. දැන් ඊට වෙනස්. අපි අරමුණු හදා ගන්නවා. ඒ අරමුණු මොනවා හරි අරමුණු හදාගෙන දැන් මේ බණ අහන්න ආපු අය ආවේ බණ අහන්න කියලා මම හොඳටම දන්නවා. ඒක නිසා මේක චාරිත්‍රයක් නෙවෙයි. අවබෝධය පිණිසම අවශ්‍ය මූලික අපි කියන්නේ පොයින්ට් එකට තමයි කරුණාකාරව විස්තර ගන්න. ඔබේ ප්‍රඥාවේ දියුණුව සඳහාමයි. ඔබේ ශ්‍රද්ධාවේ දියුණුව සඳහාමයි. ඒ නිසා දෙවනුව දැන් බුදුහාමුදුරුවෝ කවුද කියලා හරි කෙටියෙන් හරි සරලව කාටත් පැහැදිලි වෙන්නේ නැහැ. ඔව්. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය එකක් කෙටියෙන් හරි සරලව විනාඩි 5ක් ඇතුළත මම කියන්නම්.
බුදුහාමුදුරු දේශනා කොට වදාළ ධර්මය ඒ ධර්මයේ අන්තර්ගතය මම ඒක විග්‍රහ කරන්නේ මේ විදිහට. පහුගිය දවස් දෙක තුනේම මම විවිධ ධර්ම දේශනාවලදී ධර්ම සාකච්ඡාවලදී මගේ බදාද සූර්ණිකේ මම විස්තර කළා. ඒ විස්තරේ කරන්න මට හරි ලේසි. මෙන්න මේ කාරණේ ගත්තා. මම ඒ හැම තැනකදීම කිව්වා ආතර් සී ක්ලාක්. කවුරුද දන්නවද? ඔව්. එතුමා අනාවැකි ඵල කිරීම පිළිබඳ විද්‍යාත්මක ලෝකේ බොහොම ප්‍රචලිතයි. චන්ද්‍රිකා තාක්ෂණය ගැන ලෝකෙට අනාවැකි ඵල කර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. අද ඔබ අපි භාවිතා කරන රූපවාහිනී, ගුවන් විදුලි, සැටලයිට් කියන මේවා භාවිතා කරලා පාවිච්චියට අරන් තියෙන චන්ද්‍රිකා තාක්ෂණය. ඔබේ අතේ තියෙන ජංගම දුරකථනයත් එහෙමයි. දැන් වයර් ඇදලා කම්බිය දෙකෙන් කරන දේවල් නෙමෙයි. චන්ද්‍රිකා තාක්ෂණය හා සම්බන්ධයි ජාත්‍යන්තරව ඔබ ඔය කතා කරන ඊමේල්, WhatsApp, Viber මේ සියල්ලෙදීම. එතකොට මේකේ මූලික අනාවැකිය ඵල කර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් තමයි ආතර් සී ක්ලාක්. ඔහු මියදෙනතුරු ලෝක පූජිතයි. ලෝකයේම ගරු කළා. ඔහු තමන්ගේ ජීවිතේ දිනපතා දිනචර්යාවේ තිබුණ බෞද්ධෙක් නෙමෙයි. විශේෂත්වය ඒකයි ඔහු අබෞද්ධෙක්. හැබැයි ඔහුගේ දිනචර්යාවේ දවසේ විනාඩි ගාණක් තිබුණා. මම දන්නේ ඒක පැය කිහිපයක්ද කියලා. ඔහු භාවනා කරන කෙනෙක්. ඒ නිසා ඔහුගේ ආධ්‍යාත්මය ඔහු දියුණු කරගන්නවා. ආගම මොනවා වුණත් ඔහු සිත දියුණු කරන වැඩපිළිවෙල පිළිගන්නවා. ඔහු විසින් ලියන පොතක් තියෙනවා. ඒ පොත දැන් පොත එළි දැක්ුවට ඒ පොත ඉදිරිපත් කළාට ඒ පොතේ ඉන්න පුජ්‍යලයා ජීවත් වෙන්නේ මොන අවුරුද්දේද? තව අවුරුදු 28කට පස්සේ. ඒ කියන්නේ 2050. දැන් මේ 2022 නේ. තව 28කට පස්සේ 2050 වෙනකොට මෙන්න ලෝකේ තත්ත්වය. ඒක එයාගේ අනාවැකිය. හැබැයි දැන් ඒක එයාට කියන්න බෑ. මොකද ඒ වෙනකොට එයා ජීවතුන් අතර නෑ. එයා ඒ නිසා මොකද කරේ? එයාගේ අනාවැකිය පොතක ලියුවා. එදාට වෙන දේ එදා මිනිස්සෙක් කතා කරන විදිහට ඔහු පොතක ලියුවා. ඒ පොතේ කියවෙන එක කාරණයක් මූලිකව මම ඔබට කියන්න. ඒකේ සාරාංශය අර්ථය මේක වචනේ මේ වීමේ අර්ථය මේකයි. මේ වන විට ලොව ඇත්තේ එකම දර්ශනයක් පමණි. ආගමක් නෙමෙයි එකම දර්ශනයක් පමණි. එතකොට අනිත් ආගම් තියෙන්න පුළුවන්. දර්ශනයක් ලෙස ලෝකෙ පිළිගන්න දාර්ශනික පදනමේ පවතින දර්ශනයක් විදියට තියෙන්නේ මොකද්ද? බෞද්ධ දර්ශනය පමණි. ඊළඟ කොටසෙන් කියනවා හුදු දේව විශ්වාසය මත පමණක් පදනම් වූ දේවවාදී සංකල්ප මේ වන විට බැහැර ගොස්සේ. මොකද කිව්වේ? හුදු විශ්වාසය මත පමණක් පදනම් වූ. විශ්වාසය මත පමණක්. විශ්වාසය මත පමණක් පදනම් වූ දේවවාදී සංකල්ප බැහැර ගොස්සේ. එතන බුදුදහමේ දෙවියෝ ගැන කතා කරනවද නැද්ද? කතා කරනවා. එතකොට එහෙනම් බුදුදහමේ දෙවියෝ ගැන කල්පනා කරන ඒවාත් බැහැරයයි දෙවෙනි. නෑ. ඇයි හේතුව? මේ බුදු විශ්වාසය මත නෙමෙයි අපි දෙවියන් අදහන්නේ. එහෙනම් අපි බුදුදහමේ බුදුහාමුදුරුවෝ උගන්වන දෙවියන් කවුද? ඒ දෙවියන් මේ ලෝකේ සත්වයා මෙරි උපදිනවා. ඒ උපදිනකොට උපදින තල 31ක් තියෙනවා. කීයක් තියෙනවද? 31ක් තියෙනවා. ඒ තල 31 තල 6ක් තියෙනවා දිව්‍ය තල. ඒවයි කර්මානුරූපව පින්කුසල් වැඩි අය උපදින තැන. එහෙනම් මේ සත්ත්ව ලෝකේ උපදින තවත් සත්ත්ව කොටසක්. ඒ මෞංකාර දෙවිවරු නෙමෙයි. ලෝකේ මෞංක දෙවියෝ විතර නෑ. ඊළඟට බ්‍රහ්ම ලෝකේ එකක් දේව කියන ගණයටමයි අයිති තමයි. දෙවියන්ට වඩා ඉහළ තලයකට ආධ්‍යාත්මය දියුණු කරපු අය. ධානලාභීන් ඊළඟට උපදින තැන. ඒ බ්‍රහ්ම තල. එතකොට ඒ බ්‍රහ්ම තල කියන්නේ මේ සංසාරයට අයිති සත්ත්ව කොටස. එතන ඒ ලෝකේ මවපු මහා බ්‍රහ්මය කියලා කෙනෙක් එතන නැහැ. එහෙනම් මේක පුදු විශ්වාසය මත පදනම් වූ කොටසක් නොවේ. දාර්ශනික පදනමකට තමයි ඒක අයිති වෙන්නේ. ඊළඟට මම අන්න එතනදී මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නැත්නම් බුදුහාමුදුරේ දේශනා කරපු ධර්මයේ කුමක්ද කියලා කොට පැහැදිලි කරන්නේ.
බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ අන්‍ය ආගම්වල අපි දන්නවා දේව දූතයන් සිටිනවා. දෙවියන්ගේ පණිවිඩය රැගෙන දේව දූතයන් සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ දේව දූතයෙක්ද? නෑ. දෙවියන්ගේ පණිවිඩය අරගෙන ආපු කෙනෙක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ සසර පුරාම සිත දියුණු කරගෙන ආපු උපරිම තලයට ප්‍රඥාව දියුණු කරපු මේ ලෝකේ ශ්‍රේෂ්ඨම මිනිසයා. දෙවියෝ බුදුහාමුදුරන්ට වන්දනා කරනවා. දෙවියන්ගේ ගුරුවරයා සත්තා දේව මනුස්සානන් කියලා කිව්වේ ඒකයි. ඒ නිසා බුදුහාමුදුරු සත්තා දේව මනුස්සාන. දෙව් මිනිසුන් සියලු දෙනාගේ ගුරුවරයා. එතකොට එහෙමනම් බුදුහාමුදුරන්ගේ දේශනාව ඇතුලේ තියෙන මේ ආගමික පසුබිම දැන් අපි බුද්ධාගම කියලා කියන්නේ ආගම. ඒ වගේ අනිත් ආගම් තියෙනවා. එතකොට මේ සියලු ආගම් කියන වචනය මෙතන නෑ. මෙතන තියෙන්නේ දර්ශනයක් ලෙස ලෝකෙම පිළිගන්න ශ්‍රේෂ්ඨම දර්ශනීය බවට පත් වෙලා දැන් තියෙන්නේ කියන එකයි. ආගම් මතධාරීන් ආගම් ලෙස එහෙම පවතින්න පුළුවන්. තියෙනවා. හැබැයි ආගමික පදනම් වල තියෙන්නේ විශ්වාසය. දැන් ඔබට මම මෙහෙම කිව්වා. ඔබ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මල් පිලන්පස බුද්ධ පූජාව පූජා කළා. ඔබ ජීවිතේ මේ වෙනකොට මල් කොච්චර පූජා කරනවද? ලක්ෂ ගණන්. එක මල්ලක් එක මල් කොච්චරද? ඔබ මල් කෝටි 100ක් පූජා කළා. සහතිකයක් තියනවාද බුදුදහමට අනුව බුදුහාමගේ දර්ශන ඉගැන්වීමට අනුව ඔබ යන්නේ දිව්‍ය ලෝකෙමයි කියන්නේ. ඔබට සසර දුක් නිමා කරන්න පුළුවන් කියලා නෑ. එහෙම සහතිකයක් කොහෙවත් නෑ. මල් කෝටියක් පූජා කළා, පහන් කෝටියක් බුදුහාමුදුරු ඉස්සරහා දැල්ලුවත් ගාත කිය පූජා කළා. එතෙන්දී ඔබේ ශ්‍රද්ධාව වැඩෙනවා. ඒක ඇත්ත. පින් සිද්ධ වෙනවා. ඒකත් ඇත්ත. පින් කියලා කියන්නේ ඉපදුනාට පස්සේ ප්‍රතිඵල ලැබෙන එක. පින් කියන්නේ මොකද්ද? ඉපදුනාට පස්සේ ප්‍රතිඵල ලැබෙන එක. සැප විඳින්න ප්‍රතිඵල ලැබෙන එක. පින්. පව් කියන්නේ ඉපදිච්ච කෙනාට දුක් විඳින්න ලැබෙන ප්‍රතිඵලය. පව්. ඒකට පව් පින් දෙක ඉන්නේ එක. හැබැයි ඒකාන්ත වශයෙන් ඔබට සුගතියේ උපදින්න පුළුවන් කියලා බුදුහාමුදුරේ දේශනා කරපුවා මොනවද තියෙන්නේ? ඔබට ඒකාන්ත දැන් එකක් අර හිත තුල දියුණු කළ යුතු ප්‍රගුණ කළ යුතු සියල්ල ප්‍රගුණ කළා කියන්නේ අපි අන්න ඒ කියන දේවල් වලින් කොයි දේ ගත්තා? මෛත්‍රිය ගන්න. මෛත්‍රිය වඩනකොට අපේ සිත තුළ අපිට ලැබෙන ප්‍රතිලාභ 11ක් මෙත්තානිසංස සූත්‍රයේදී දේශනා කරනවා. කියන්ද 11. ඒ 11 අන්තිම එකේ කියනවා අසම්මෝල්හෝ කාලං කරෝති. සිහිමුලා වෙන්නේ නැතුව මිය යන්න භාග්‍ය ලැබෙනවා. එයා ඒකාන්තව සුගතියේ උපදිනවා. එහෙනම් ඒකයිතිනේ මල් පූජා වගේ පූජා විධි වලටද? නෑ. ඒකයිති ආගම් කියන කොටසට නෙමෙයි. ආගම කියන එක නෙමෙයි. ඒකයිති දර්ශනයට. ඒක ආධ්‍යාත්මික දර්ශනයකටයි. තව විදිහකට කිව්වොත් මනෝ විද්‍යාත්මක දර්ශනයටයි ඒකයි. ඒක මනසේ ප්‍රගුණ කළ යුතු එකක්. ඔබේ සිතේ ඇති වෙනවා තරහ. ඒ තරහ නැති කරන්න ඕන කොහේද? අපිට පුළුවන් ද එළියේ තෙල් දැල්වලා ඔළුවේ එහෙම නැත්නම් බේත් හේත් වලින් මොනවා හරි කරලා සාන්ති කර්ම කරලා තරහ එන එක නතර කරන්න. බෑ. ඊළඟට ඔබට පුළුවන් ද කයට බෙහෙත් කරලා දීලා නැත්නම් ඔපරේෂන් එකක් කරලා පුළුවන් ද තරහ එන එක නැති කරන්න. බෑ. එහෙනම් තරහ නැති කරන්න කොහොමද? සිතේ උපදින තරහ සිතින්ම අවබෝධ කරගෙන සිත තුළම නැති කරන්න ඕනේ. එහෙනම් ආධ්‍යාත්මික දාර්ශනික පදනමක් ඒකේ තියෙන්නේ. බාහිර ලෝකේ බාහිරින් මුකුත් කරන්න බෑ ඒකට. එහෙනම් අපේ බුදුහාමුදුරෝ දේශනා කරපු මේ ධර්මානුකූල අවබෝධයක් ලබන්න අපි හැරෙන්නේ මොන පැත්තටද? අපේ සිත පැත්තට. අපේ ආධ්‍යාත්මයේ පැත්තට. අපි දැස අපි බලන්න පටන් ගන්න ඊට පස්සේ. දැන් බලන්න. කොහෙද? දැන් අපි කවුරුත් බලන්නේ අපි දිහාද වැඩිපුර බලන්නේ අනුන් දිහා.
අපි දිහා බැලුවොත් බලන්නේ කණ්ණාඩිය ළඟට ගිහිල්ලා මේකප් කරනකොට නේද? ඒ වගේ දේවල් වලින් තමයි අපේ මූණ බලන්නේ ඇඳපු ඇඳුම ලස්සනද කියලා බලන විතරයි අපේ දිහා බලන්නේ. ඒකත් බාහිරින්. නැත්තම් අපි බලන තරමක් බලන්නේ අනුන් දිහා. අනුන්ගේ බාහිරත් බලනවා. ඒගොල්ලෝ හිතන හැටිත් බලනවා. එහෙම වුණොත් ඒගොල්ලෝ මෙහෙම හිතාවි කියලා අපි හිතනවා. හැබැයි අපි සිතන දේ ගැනවත් අනාගතේ අපිට සිතේ වී කියන දේවල් ගැනවත් අපි ඒ ගැන කිසි අවධානයක් නැහැ. එහෙනම් අපේ ළඟ දැන් තියෙන්නේ අනිත් අය දෙස බලන්න විවෘත කරගත්තු දැසක් මිස අපි දෙස බලන්න නෙමෙයි. අපේ සිත ගැන බලන්නෙත් නෑ අනුන් හිතන දේවල්. එයා හිතන්නේ තියෙනම් මේම කියලා අපි කියනවා. එයා හිතන්නේ ඇති. නමුත් අපි හිතපු දේ ගැනවත් අද හිතන දේ ගැනවත් අනාගතේ අපිට විහිවිය හැකි සිතුවිලි ගැනවත් අපි හිතනවාද? අපි හිතන්නේ නැහැ. අපි හිතන්නේ. එහෙනම් අපි හැමදාම එක තැනද නැද්ද? අපි එක තැන. අනුන් දිහා බල බල ඉඳලා ප්‍රගතියක් හම්බෙන්නේ ජීවිතේ. කවදාවත් නැහැ. අනුන්ගේ උපාදුක වෙන ඉඳලා කවදාවත් ජීවිතේ අපේ සැනසෙල්ලක් හම්බෙන්නේ. හම්බ වෙන්නේ නැහැ. මොනවද හම්බ වෙන්නේ? වෙනසෙල්ලක් විතරයි. සැනසෙල්ලක් නෙවෙයි. ඇයි? ඔයා මොකටද මං ගැන අරයත් එක කිව්වේ? එන්නේ නැද්ද දැන් අපි අනුන් ගැන හොයලා කතා කරපු දේවල් ගැන? ඒ තමයි. ඔයාලට මොකක්ද තියෙනවා මං ගැන කියන්නේ අහන්නේ නැද්ද පස්සේ? දැන් ගැටලු ගොඩක්ද නැද්ද? දැන් තියෙන මානසික සතුටක් නැති වෙලා යනවද නැද්ද? ඒ වගේ පීඩාවක්. ඊට පස්සේ අපි කියන්නේ මේ නැති මේ කොහෙදෝ යන එකක් මගේ ඔළුවට කඩාගෙන එහෙම කියන්නේ කියනවා. ඔය අපි හිතන්නේ එහෙමයි වෙන කොහෙවත් යන ඒවා කඩාගන්න කියලා නෑ. ඔය අපේම කර්මයට කඩා වැටෙන්නේ මොනවද? අපේම අතීතයේ තමයි. අපේම අතීතේ කොහේ හරි වැරදුණු දේවල් තමයි ඔය ඔළුවට කඩා වැටෙන්නේ. ඒක තමයි සත්‍යය. බුද්ධ භාෂිතයට අනුව. ඒක නිසා අපි දෙස බලන්න පටන් ගන්නවා. කවදද? ධර්මයේ තේරුම් යන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා අපි දෙස බලන්න පටන් ගන්නවා. එතකොට තමයි අපිට අපේ සිත පේන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ගේ දේශනාව ඇතුලේ තියෙන්නේ උන්වහන්සේම සසර පුරා සිත දියුණු කරලා ඒ සිත උපරිම ප්‍රඥාව දියුණු කරලා සිත කියවලා සිතේ උපදින අකුසල් කුසල් දැක්ක කෙනා වෙන කිසි කෙනෙක් දැක්කේ නෑ ඒක හරියට. අනිත් හැමෝම අනුමාන කරලායි කිව්වේ. සමහර ශාස්ත්‍රවරු හිටිය බුද්ධ කාලේ එයා කිව්වා මේ උපදින මැරෙන එක සාමාන්‍ය දෙයක්. මෙරි උපදිනවා. එක්කෙනෙක්ව භව 6යි තියෙනවා. ඒ 6 වුණාට පස්සේ ආයෙ ඉපදීමක් නෑ. ඊළඟට කිව්වා යාම තවත් ශාස්ත්‍රවලට කියනවා යාවං ජීවේ සුඛං ජීවේ ප්‍රේණං හත්වා වෙතං පිබේ. ඒ කාලේ ගිතෙල් කියන එක හරි වටින දෙයක් හැටියට ඉන්දියාවේ අදත් සලකන්නේ එහෙමයි. ඉන්දියාවේ ගිතෙල් වටින දෙයක් විදිහට සලකන්නේ. පස්පෝරසෙන්. එතකොට කිව්වා යාවං ජීවේ ජීවත් වෙන යම් තාකාලයක් ජීවත් වෙනවද අන්නේ ජීවත් වෙන තුරුම සුඛං ජීවේ සතුටින් හිටපල්ලා. සතුටින් ජීවත් වෙයල්ලා. රිණං කත්තා විතම් පිටේ ණයට හරි කමන්නේ ගිතේ සාපල්ලා කියලා. ඒ මොකද හේතුව කිව්වේ? ආයි ඉන්නහාට ජීවිතයක් නෑ ඔච්චර තමයි. ඊළඟට තවත් සමහර කෝ සතර මහා භූත හැබැයි බුද්ධඝමෙන් උගන්වනවා මේ රූප කායවල ඔක්කොම ලෝකේ හැදලා තියෙන හැටි පේනවා සතර මහා භූත කොටස් වලින්. මොන වගේද? පඨවි ඒ කියන්නේ පද ගතිය එකේ තියෙනවා. ආපෝ වැగిරෙන ජල ස්වභාවයේ තියෙනවා. තේජෝ රස්නේ එකතු වෙලා තියෙනවා. වායෝ වායු කොටස් එකතු වෙලා තියෙනවා. ඒක ඇත්ත. ගහක් හැදුනත් එහෙමයි. ඒ ටික එකතු වෙලා තමයි හැදෙන්නේ. මේ ශරීරයේ තියෙන ওই ටිකම තමයි. පඨවි තද ගතිය අස්ථි පංජරයේ තියෙනවා. එතකට උරුළු තට්ටු කරලා බලන්න හයියට කටුවක් තියෙනවා. මේ පඨවි. ඊළඟට ආපෝ ලේ ධාතුව, සෙම් සොටු ආදී මේ සියල්ලම වැగిරෙන දේවල් වලින් යුක්තයි. ඊළඟට තේජෝ බෙල්ලට අත තියලා බලන්න රස්නේ නේද? ඔව්. ගන්න ආහාර දිරවන්නේ කොහමද? ඒ ආමාශය තුල වෙනම ඇසිඩ් එකක් රස්නයක් ගින්නක් නිර්මාණය වෙනවා. ඔන්න ඔය කොටස් දෙකම එකතු වෙලා තේජෝ කියලා කියනවා. පඨවි, ආපෝ, තේජෝ. ඊළඟට වායෝ. ඔබ හුස්ම ගන්නවනේ හැමතිස්සෙම පෙනහැල්ලේ උලම් වාතයේ තියනවද නැද්ද? තියෙනවා. ඔය කොටස් ටික එකතුව තමයි මේ ශරීරය. හැබැයි ඊට වඩා වටින්නේ සිතයි. නමුත් බුදුහාමුදුරන්ගේ කාලෙම සමහර ශාස්ත්‍රවරු හිටියේ ඒගොල්ලෝ කියනවා මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ සතර මහා භූත කොටස් වලින්.
ඒ නිසා ගංගානම් ගඟේ මේ කෙළවරේ ඉඳලා එහා කෙළවරට යනකම් මිනිස්සු ටික බෙලි කපාගෙන මරාගෙන ගියත් ඔය කියන මොකක්වත් සිද්ධ වෙන්නේ නෑ. මොකද්ද වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච ටික දෙකෙන් දෙකට කැපීගෙන ගියා එච්චරයි කියලා. සමහරු කිව්වා පිහින් යන්නොත් එහෙනම් මොකද වෙන්නේ? සතර මහා භූත කොටස් අතරින් තවත් සතර මහා භූත කොටසක් ගමන් කළා පමණයි. ඔය පින්පව් ඕවා බොරු කියනවා. එහෙම ඒ එක එක ශාස්ත්‍රවල එක එක විදිහට ඉගෙනනවා. අදත් ලෝකේ යම් ආගම් තියෙනවා. සමහර ඒවා තියෙනවා. හැබැයි ඔබට බාරයි මම සියල්ල විග්‍රහ කරන්න යන්නේ මට උන බුද්ධ භාෂිතය තමයි මම කියපු මාතෘකාව අන්තිමට මට ওই ටිකට ගලපලා දෙන්නයි ඕනේ. ඒකට සමහර ආගම් තියෙනවා බුදු විශ්වාසය මතම පමණයි. විශ්වාසය මතම පමණයි. වෙන මොකුත් නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ සතුටු කරන්න වේවා. එහෙම නැත්නම් රක්මේ සතුටු කරන්න වේවා. මොනවා හරි කාරණයක් පදනම් කරගෙන අපිට විපතක් වුණත් ඒක දෙවියන් වහන්සේ කියන්නේ නේද? මේ ආගමික වශයෙන් අපහසු නෙවෙයි මම කියන්නේ. ඒ විශ්වාස පවතින අදත් පවතිනවා අනුගමනය කරනවා. ඒවා සත්‍යද අසත්‍යද කියන අපිට අයිතියක් නැහැ. ඒ වගේම සමහරු මිනී මරුවා නේද? 72ක් දුරේ ඒ ආගමික මතවාදී වශයෙන් නෙවෙයිද? ආගමික මතවාදී මේ වශයෙන්. ඒතර බලන්න නිකමට හිතලා සමහර තැන්වල තියෙන සත්තුන්ට හානි කරයි ඒ ආගම. මිනිසට හානි කරන්නේ සත්තුන්ට හානි කරයි. ඒ සත්තු මවලම තියෙන්නේ මිනිසුන්ගේ ආහාරය. සත්තුන්ට හානි කරයි. මගේ අදහස නම් ප්‍රෝටීන් බහුල සතෙක් ආහාරය පිණිස කවුරුන් හෝ නෙවුවා නම් ආරම්භික කෙනෙක් වෙන්න බෑ කියන එක මගේ අදහස. ඇයි ඒ ගෝවගිරියක් වань තිබ්බනේ කුකුලෙක් වෙන්නට එහෙම. ඒ ගුණයම තියෙන ගෝවගිරියක් වань බැරිද වෙන පාටකින්? පුළුවන්. උතර දෙල කරකවන්නට කෑ ගහන වේදනාවෙන් දඟලන සතෙක්. ආහාරයේ පිණිස නම් ඒසේ කලේ මන්දා ඒක ආරම්භික දාකාරයි. හැබැයි මට ඕන මේ බෞද්ධ දර්ශනය ගැන කියන්න. අර දාර්ශනික පදනම ගැන කියනවා. ඉස්සෙල්ලා මනෝවිද්‍යාත්මක පදනම. මනෝවිද්‍යාත්මක දර්ශනයක් බුදුහාමුදුරුවෝ ගන්නවා. මොකක්ද මේ මනෝවිද්‍යාත්මක දර්ශනය? ඒ මනෝවිද්‍යාත්මක දර්ශනය තමයි අර ප්‍රහීන කර යුතු දේවල්, නරක දේවල් සිතේ තියෙන තුරු, ඊර්ෂ්‍යාව තියෙන තුරු ඒක ප්‍රහීන කළ එකක්. ඒක තියෙන තුරු මොකද වෙන්නේ? සතුටෙන් ඉන්න ලැබෙනවද? ඔබේ සිත්වල තව කවුරු හරි ගැන ඊර්ෂ්‍යාවක් තියෙන තුරු අල්ලපු ගෙදර එක්ක තරහ වෙනවා ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදායක් නේ. ඒක නිකන් කිංගෙල්ට කන වගේ දෙයක් සම්ප්‍රදායෙම තියෙන එකක් තමයි අල්ලපු ගෙදර එක්ක නැත්නම් ඉස්සරහ ගෙදර එක්ක තරහයි කියන්නේ ලංකාවේ සාමාන්‍ය එකක් ඒක. හැබැයි ඒක අපිට කොච්චර අවාසිද කියලා බලන්න. අපි එළියට බහිනකොටම මේ ගෙදර කවුරු හරි පේනවා. පේන වාරයක් පාසා උපදින්නේ සතුටක්ද නෑ. මොකද වෙන්නේ? සතුට නැති වෙන එක විතරමයි. ඒ ගෙදර අලුතෙන් මොනවා හරි يعني හොඳට ඇඳුම් ටිකක් වේලෙන්න වනලා තිබුණා තාම අපිට පේන්නේ ගාලා. වේලෙන්නේ. අපි හිතන්නේ එහෙම නමුත් ඒගොල්ලෝ දැන්නේ වේලෙන්නේ ගේ පිළිකන්නේ අවුව නෑ. අවුව තියෙන්නේ ඉස්සරහා. ඒක අවුවෙන් තියෙන්නේ නමුත් අපි ඒක ගන්නෙ කොහොමද දැන්? ඇසෙන් දැකලා ගන්න හැරුදු විදියට. ඇයි ඒ? අපි ඒගොල්ලෝ එක තරහ නිසා. සිත ඇතුලේ මොකක් හෝ දේශේ පදනම් වෙච්ච ඊර්ෂ්‍යාව කරේ මොකක් හරි නිසා අපි තරහ වුණා. දැන් රිසල්ට් එක මොකද්ද? දැන් දකින්න හැම දෙයක්ම අපි ගන්න පටන් ගන්නේ කොහොමද? වැරදියට. වැරදි. ඊළඟට අපි හිතන්නේ අපිට පේන්න තිබ්බා කියලා. ඊළඟට සාමාන්‍යයෙන් මේ ගෙදර කට්ටිය එකතු වෙලා hina වෙලා සද්ද කරලා ඉතින් දැන් එක දවසක් ඔක්කොම ඉරිදා ගෙදරට ඇවිල්ලා ඥාති. ඉතින් hina වෙනවා, ඇහෙනවා සද්දේ බොහොම වැඩි. දැන් අපිට ඕක ඇහෙනකොට සතුටුද? දැන් සතුටුද කියන්නේ මම අහන්නේ. ඒක සතුටට කාරණයක්ද? ඒක සතුටට කාරණයක් නෙමෙයි. මොකද ඒ සද්දේ අපිට අමිහිරා. අනේ ඒ වුණාට මට නම් කවුරු හරි hina වෙනවා නම් මට ඒක සතුටක්. මං hina වෙනට කැමතියි. මං hina වෙනාට දොස් කියන්නේ නැහැ. hina වෙලින් නම් කොච්චර හොඳද? කොරවගෙන රවාගෙන ඉන්නතු මිනිස්සු hina වෙලා ඉන්නවා නම් අනේ කොච්චර හොඳද? ඒක නරක දෙයක් නෙමෙයි ඒක හොඳ දෙයක්. නමුත් අපිට අර තරහ අමනාපයේ සිත තුළ තියෙන නිසා අපිට ඒක මිහිරා නෙමෙයි. අපේ ගෙදර රේඩියෝ එක දානවා ඊට වඩා සද්දයට අපි. අරක වෙන්නේ. ඊළඟට දැන් ගෙදර ඔක්කොම එකතු වෙච්ච දවසේ හොඳට උයාන කනවද නැද්ද? උයාන කනවනේ.
එදාට ඉතින් ලුණු ටිකක් එහෙම ටෙම්පරාස් වලට ආවොත් එහෙම වැඩිපුර ඕම් අපිට දැනෙන්නත් එක්ක ලුණු ටිකක් දුක ටෙම්පරාස් කරනවා. නෑ ලුණු විතරක් නෙමෙයි අත හොඳට රසට එන්නේ සුයාගෙන අපි ඒකත් ගත්තේ වැරදියට නැද්ද? දැන් ඇස් දෙකෙන් ගත්තෙත් වැරදියට. කන් දෙකෙන් ගත්තෙත් වැරදියට. දැන් නාසයෙන් සුවඳ ගත්තෙත් අපි වැරදියට. ඒ අරගෙන ඔක්කොම අරගන්නේ කොහටද? සිතට. අරගෙන ඊර්ෂ්‍යාව තරහම තමයි දැන් වැඩෙන්නේ. අපි එහෙනම් ජීවිතේ පුරාම අල්ලමු ගෙදර තරහ කරගෙන අලාභයක්ද කරගන්නේ ලාභයක්ද? අලාභයක්. අපි මෝඩද නැද්ද? අපි මෝඩයි. අපි මෝඩයි. ඇත්ත කතාව ඒකයි. ඒක බුදුහාමුදුරුවෝ දැක්කා. හැබැයි මේක සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. බුද්ධ භාෂිතය අනුව බැලුවම අපිට පේනවා මේ ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යාත්මක දර්ශනය. ඔබේ මනසේ උපදින නරක දේවල් දැක දැක අයින් කරන්න. අනුන්ගේ සිත් නෙමෙයි ඔබේ සිත කියවන්න. තරහක් ආපු ගමන් මට ආවේ තරහක් කියලා ඔබ හඳුන ගන්න. යන්න එපා එළියට. එපා කාටවත් කතා කරන්න යන තරහ ගිය වෙලාවට. ඔබට තරහ ආපු වෙලාවට දැන් කවුරු හරි මොනවා ගියොත් ඔන්න ඔයාට මෙන්න මෙහෙම කිව්වා. එකපාරට තරහ එනවා. දැන් ආපු ගමන්ම ටෙලිෆෝන් කළොත් එයාට සත්‍ය වැඩිද අඩුද? අපි අනිවාර්යෙන්ම ආඩුම තරමින් පැයක් එකමාරක්වත් රිලැක්ස් වෙන්නම ඕනේ. ඊට පස්සේ කතා කරන්න ඕනේ. ගෙදර දරුවෙක් නම් තරහ ගින් ඉන්න වෙලාවට අම්මටවත් කතා කරන්න එපා. ලංකාවේ ඉන්න දරුවෙකුට කතා කරන්න එපා. මොන අවශ්‍යතාවයකටවත් කතා කරන්න එපා. ඇයි ඒ? අර තරහ පිට වෙනවා වචන වලින්. මේ කිසි දෙයක් දන්නේ නැහැ ඒගොල්ලන්. අපි මෙහි ඉඳලා කතා කරා. මොකද නිකන් අම්මා නිකන් ගහන්න වගේ කතා කරන්නේ. අහයි ඔබෙන් ටෙලිෆෝන් එකෙන් ආවසර. ඇයි? ඔබ තරහින් ඉන්න වෙලාවට වචන රුදුරුයි, රළුයි, බිහිසුණුයි. ඒකයි හේතුව. කවදාවත් හංගිස්සන්න යන්න එපා කිසිම දෙයක් දැනගත්තු මොහොතේ. කාලයට ඉඩ දෙන්න. පැය ගානක් නෙමෙයි දවසක් පැය 24ක් ඉඳලා කතා කරොත් ඔබ ඒක විසඳ ගන්න දන්නවා. හැබැයි ක්ෂණිකව කතා කරොත් ඒ ගැටලුව අවුල් කරගන්නවා මිස විසඳ ගන්නේ නැහැ කවදාවත්. ඒ නිසා බුදුහාමරගේ මනෝවිද්‍යාත්මක දර්ශනයක් නෙමෙයිද? ලෝකෙට කොච්චර වටින දර්ශනයක්ද? සිතේ උපදින නරක සියලු දේ ප්‍රහීන කරන්න සිත ඇතුළේ ඔබට හානි කරයි. ඒක තමයි දර්ශනය. මල් පූජා කළාට ඊර්ෂ්‍යාව නැති වෙයිද? පහන් කෝටියක් බුදුහාමරන් පූජා කරත් වෛරය නැති වෙයිද? බුදුහාමරන් දවස් ගානෙම බුද්ධ පූජාව පූජා කරලා ජීවිතේ පුරාවට ඔබේ සිතේ උපදින තරහ ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධ කෝප දුරු වෙයිද? අවදාවත් වෙන්නේ නැහැ. ඒ වෙලාවට බුදුන් වඳිනකොට ඔබ ගාථා කියයි සිත පිටුවාගෙන. එතනින් නැගිට්ටම් පරණ ඒ ස්වභාවයමයි. එතකොට ඔබට සුගතිගාමී වෙන්න සාධිකයක් දෙන්න පුළුවන්ද? බෑ. ඔබට නිවන් මගක් හැදෙනවද? නෑ. ඒකෙන් පින් රැස්වෙන්න විතරයි. ඒ පින ඉපදුනාට පස්සේ සැප විඳින්න ඒක උපකාරයක් වෙයි. ඉපදුනේ කොතන ඉපදුනත් සතෙක් වෙල ඉපදුනත් ලස්සන වෙන්න ඔබට යම් හේතුවක් බවට පත් වෙයි. ලස්සන සුවඳ මල් බුදුහාමරට පූජා කිරීම. ඒකත් එක්තරා ප්‍රතිඵලයක් ඔබේ සොඳුරු බව ඇති කරගන්න. ඒක තමයි බුද්ධ භාෂිතය. එතකොට පෙන්වතුනේ අපිට පැහැදිලි එහෙනම් ශ්‍රේෂ්ඨ මනෝ විද්‍යා දර්ශනයක් තියෙනවා. කරුණාව, මෛත්‍රිය ප්‍රගුණ කළ යුතු දේ ප්‍රගුණ කරන්න කිව්වා. ඊර්ෂ්‍යාව වෙනුවට මුදිතාව. මුදිතාව කියන්නේ මොකද්ද? අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන එකද? අනේ අපිට බැරි වුණාට මායි දෙන්න මෙයාල එක සැරේට රට යනවා ගේ පොඩ්ඩක් හදාගත්තා. මට තාම ඒක කරගන්න බැරි වුණා. ලොකු දෙයක්. එයා සත පහක් නිකන් වේදන් කරෙත් නෑ අවශ්‍ය විදිහට හොඳට කල්පනා කරගෙන එයාගේ ඉලක්කයට එයා ගියා. සතුටු වෙන්න ඒක දැකලා. මට බැරි වෙච්ච එක ගැන දුක් වෙලා යාට ඊර්ෂ්‍යා කරන එක කරොත් මොකද වෙන්නේ? මට කවදාවත් මගේ සාර්ථකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඊර්ෂ්‍යාව තියෙන තුරු මට හැදීගෙන ආවත් එතනින් කඩා වැටෙනවා. අනුන්ට මුදිතා ගුණයෙන් දැකලා සතුටු වෙන කෙනාට Tamanටත් පාර කොහොමද හැදෙන්නේ? ඒක බුද්ධ භාෂිතය. ඒක නිසා මුදිතාව කියලා කියන්නේ සිතේ ප්‍රගුණ කළ යුතු. කරුණාව කියන්නේ ප්‍රගුණ කළ යුතු. මෛත්‍රිය ප්‍රගුණ කළ යුතු දේවල්. ඒවා වඩන්න ඔබට ලැබෙන ප්‍රතිලාභය විශාලයි. ඒක එකපාරට තේරුම් නැතුවට ඒක විශාලයි. එහෙම මිනිස්සු දන්නේ නැති වුණාට ඒගොල්ලන්ට සමාජයේ ලොකු ගෞරවයක් ඉබේ නිර්මාණය වෙනවා. මලන්ට පස්සේ මල ගෙදර කතාන්දර ටික අහන් හිටියාම ඇති.
හැමෝම කියනවා අනේ හරි නිකතමානී ගමේ හිටිය මිනිස්සයා. සමහරු කියනවා හරිම හොඳ කෙනෙක්. අද මේ ඇවිදින සෙනඟ දිහා බැලුවම පේනවා. පුදුම ආදරයක් දිනාගත්තු කෙනෙක්. එයා සල්ලි හම්බ කරේ නැහැ. හැබැයි උනාට මිනිස්සු හම්බ කළා. ඔය මිනිස්සු හම්බ කළා කියන අය ළඟ හොඳට ඔබ හොයලා බලන්න. ඒගොල්ලෝ ගාව ඊර්ෂ්‍යාව අඩුයි. ඔය මිනිස්සු ගොඩාක් හම්බ කරලා තියන අය මලාට පස්සේ මුළු ගම් වට්ටු පිරෙන්න සෙනඟ හැමෝම කියන්නේ හොඳමයි. මොකද හේතු වෙලා තියෙන්නේ? එයාගේ බාහිර රූපේ ලස්සන නෙවෙයි. එයා ලස්සනට රූපේ ලස්සන වෙලා හිටපු එක නෙවෙයි. එයාගේ ඇතුළත ලස්සන වෙලා ඉඳලා තියෙනවා. ඒකයි හේතුව. එහෙනම් ඔබට පේන්නේ නැද්ද? මේ බුදුහාමුදුරනේ මේ දර්ශනය ඇතුළේ තියෙන මනෝවිද්‍යා දර්ශනය තමයි මිනිස්සු ශ්‍රේෂ්ඨ මිනිස්සු කරලා තියෙන්නේ. ඒ අය තමයි සුගතිගාමී කරලා තියෙන්නේ. එහෙනම් දාර්ශනික පදනමෙන් අනාගතේ ලෝකේ මේ දර්ශනය ලෝකෙම පිළිගත් දර්ශනය බවට පත් වෙනවා කියන එක අමුත්තන් නෙමෙයි. විද්‍යාව දියුණු වෙන්න බුද්ධ දර්ශනය ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. දර්ශනය ප්‍රතික්ෂේප වෙන්නේ. ඒ දර්ශනය වටා ලියවී තිබෙන කතන්දර තියෙනවනේ. ඒ කතන්දර වල තියෙනවා බොරු වෙන්න පුළුවන්. කතන්දර වල තියෙනවා මිනිස්සු අනුමාන කරගත්තා. බුද්ධාගම කියලා සමහරව බෞද්ධ නොවන හින්දු ආගමෙන් අරෙන්නේ ආපු දේවල් ප්‍රකාශයට පත් කරන දේවල් තියෙනවනේ. ඒ ඊළඟට ඔය ඇප් බාරහාර වීමකට ඒවා මේ බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙනව නෙමෙයි ඈ. මතක තියාගන්න. ඒක නිසා ඒ වගේ දේවල් දර්ශනයට අනුව මේ සහ විද්‍යාත්මක ලෝකෙට ගැලපෙන එකක් නෑ. අනිත් සියල්ලම එහෙමයි. ඔය මම කිව්වේ මොන දර්ශනයේද? මනෝවිද්‍යාත්මක දර්ශනය පැත්ත. බෞද්ධ දර්ශනයේ තියෙන. ඊළඟට අනිත් පැත්තෙන් ගන්න සමාජ විද්‍යාව. ලෝකෙම අද සමාජ විද්‍යාවට අනුව ලෝකේ පුංචිම ඒකකයේ හැටියට සමාජයේ සලකන්නේ මොකද්ද? පවුල. මොකද්ද? පවුල. හැබැයි බුදුහාමුදුරුවෝ මේ දර්ශනය ඇතුලේ පවුල නෙමෙයි කුඩා ඒකකයේ පුද්ගලයා. කවුද? පුද්ගලයා. නිවන් දකින්නේ තනියම මිස සමූහගතව පවුල පිටින් නෙමෙයි. දුගතියට වැටුණොත් වැටෙන්නේ තනියම මිස පවුල පිටින් නෙමෙයි. මේක පෞද්ගලික ගමනක්. තනිව යන්න තියෙන ගමනක්. කොච්චර යාළුවෝ හිටියත් කවුරුත් අපි මරණ වෙලාවට තනියට යන්න දෙන්නේ නැහැ. ඉපදුනේ තනියම මැරෙන්නේ තනියම. ඒ වගේම බුදුහාමුදුරන්ගේ දර්ශනය ඇතුලේ හරි ලස්සනට මේ සමාජ දර්ශනය විග්‍රහ කරනවා. මම පෙර දවසක මම ඒක කිව්වා මම සම්මේලනයක් තිබුණා මේ කලාපීය සියලු ආගම්වල පූජකවරු එකතු වෙච්ච. තිබුණේ මෙහි අර බේස් එක කොටසේ තුර්කියයි සයිප්‍රසයේ අතරේ UN එකේ ඉන්න ප්‍රදේශ තියෙන හොටෙල් එකක ඒ සියලු පූජකවරු කිය දවස් දෙකක සම්මේලනයක එතනදී හැම ආගමක්ම ලෝක සාමය සඳහා ඉදිරිපත් කරන කාරණා පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. ඒ සඳහා විනාඩි කිහිපයක 10ක වගේ කෙටි වෙලාවක් ඇතුළත ඒ දර්ශනයේ සාමාන්‍ය සරලව පොඩි සාරාංශයක් ඉදිරිපත් කරන්න හැම කොටසකටම අවස්ථාව ලැබුණා. ඒ ගැඹුරු මොකක්ද කියලා. පස්සේ තමයි විග්‍රහයන් ලෙස යන්න තිබුණේ. මම කිව්වේ එක දෙයයි. සිතියමක් තියෙනවා. ලෝක සිතියමක්. අනිත් පැත්තේ තියෙනවා රේඛා චිත්‍රකින් ඇඳලා මිනිසෙක්ගේ රූපය. රේඛා චිත්‍රය. සායම් කරලා නැහැ. දැන් රේඛා වලින් ඇඳපු. අනිත් පැත්තේ තියෙන ලෝක සිතියම රේඛා වලින් ඇඳලා. ලෝකේ රටවල් කීයක් තියෙනවද? ඒක නිකන් අනිකර රේඛා ගොඩක්. මේක කොටස් වලට කැපුවා. කැලි වලට කපලා කිව්වා ට්‍රාන්ස්පරන්ට් පොලයක් තරම්. පොලිතින් අනිත් පැත්ත විවිධ පේන එකක අලවන්න කිව්වා ලෝක සිතියම. දරුවෙකුට දුන්නා. දරුවා අලවන්න හදනවා බෑ. ඇයි? අලවන කියන්නේ ලෝකේ ලේසියෙන් හදන්න පුළුවන් එකක් නෙමෙයි. ඊට පස්සේ බලන් ඉඳලා දුර්වලයා කියනවා හොඳයි පුතා. දැන් ওই පොළ ටික ඔක්කොම අනිත් පැත්ත හරවන්න. හරවල මොකද අර මිනිස් රූපය අලවන්න කිව්වා. අර පොළේ. එතකොට දැන් මේ අලවන්නේ මොකද්ද? මිනිස් රූපේ. මිනිස් රූපේ ගානට අලවල ඉවර වෙලා දැන් කොහොමද අනිත් පැත්ත හරවන්නේ? අනිත් පැත්තේ ලෝකෙ ඉබේම හැදිලාද නැද්ද? මිනිසා හැදෙනකොට ලෝකෙ හැදිලා. මම කිව්වා මේක තමයි බුදුදහමේ තියෙන පණිවිඩය කියලා. ඒක නිසා ලෝක සාමය උදෙසා
මේ සම්මේලනවල දේශන තියලා මහා ලෙක්චර්ස් දීලා මේ මොනවා කරත් ලෝක සාමය උදා වෙන්නේ නැහැ. ඇයි? අවියාවුද නිෂ්පාදනය කරන මිනිස්සු ඒක කරනවා. ඒගොල්ලන්ගේ ලාභය උදෙසා ඒව විකුණ ගන්න බලනවා. ඒව විකුණ ගන්න නම් යුද්ධ තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕනද? නැත්තම් යුද්ධ නැත්තම් දුවපු හදලා වැඩක් තියෙනවා. වැඩක් නැහැ නේද? ඒව අලෙවි කරන්න. ඒ නිසා මේ ලෝකේ තියෙන තරගයක්. එකිනෙක අභිභායන. ඒ තරගයේදී හැප්පෙන්නත් ඕනේ. එතකොට තමයි ආයුධ නිෂ්පාදකයන්ට වටිනකමක් තියෙන්නේ. ඒ නිසා ලෝක සාමය ගැන දේශන පැවැත්වුවට ඔය එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි දාර්ශනික පදනම මම කියන්නම් මේකේ සාරාංශය. ඒක තමයි ලෝකේ සාමය බිඳ වැටි තියෙන්නේ ඇයි? රටින් රට සාමය නැති නිසා. රටවල් එකතු වෙලානේ ලෝකයේ දෙන්නේ. ලෝක සාමය නැහැ කියන්නේ රටවල් වල සාමය නැහැ කියන එකයි. රටක සාමය නැහැ කියන්නේ මොකක්ද? ඒ රටේ තියෙන ගම්වල නගරවල සාමය නැහැ කියන්නේ. වෙන්වෙන්ව ගත්තාම නගරවල සාමය තියෙනම් ගමින් ගමට සාමය තියෙනම් ඒ රට ඇතුලේ පූර්ණ සාමයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ගමින් ගමට සාමය නැති වෙලා. ගමේ සාමය නැති වෙනවා නම් ඇයි නැති වෙලා තියෙන්නේ? මම මගේ පන්සල තියෙන කැලණිය මේ වැල්දුව ගත්තොත් ඒ වැල්දුවේ සාමය නැහැ කියලා මම කිව්වොත් නැති වෙලා තියෙන්නේ මොකක්ද? පවුල් වල අභ්‍යන්තරික සාමය. ඒ පවුල ඇතුලේ ඉන්න අය තුල සාමය නැති වුනහම ඒක තමයි එළියට යන්නේ. නේද? ඒ සාමකාමී නැති ගෙවල් ටිකක් එකතු වුනහම ගමේ සාමකාමීත්වය නැහැ. ගාමීය සමාජය. ඊළඟට ගෙදර පවුල ඇතුලේ සාමය නැහැ කියන්නේ. පුජ්‍යලයා තුල සාමය නැහැ කියන්නේ. රණ්ඩු වෙන්නේ ඇතුළත ගිනි ගන්න නිසා නේද? සිත ඇතුලේ සාමය නැති මිනිස්සු තමයි රණ්ඩු වෙන්නේ. ගහ බැල ගන්න යන්නේ. සිතේ සාමය තියෙන කෙනාට සිත සංඥා කරන්නේ නැහැ ගහන්න කියලා. සිත සංඥා කරන්නේ නැහැ බනින්න කියලා. එහෙනම් සිතේ සාමය තිබුණොත් තමයි එයාගේ පුජ්‍යලයාගේ සාමය තියෙනවා කියලා කියන්නේ. එහෙනම් කොතනින්ද සාමය පටන් ගන්නෙ? ලෝක සාමය ආරම්භයේ තියෙන්නේ කාගේ හිතේ. මම ඇතුළත ගිනි ගන්නා දේ නිවා ගන්න ඕන. ඇතුළත ප්‍රගුණ කළ යුතු දේ ප්‍රගුණ කරන්න ඕන. ඒක තමයි මම බුදුහාමුදුරුවෝ කියන්නේ අපේ මෙන්න මේ පුද්ගලයා. මොකද ප්‍රහීන කළ යුතු සියල්ල ප්‍රහීන කරලා දියුණු කළ යුතු සියල්ල දියුණු කළා. ඒ නිසා උන්වහන්සේගේ අභ්‍යන්තරයේ පුදුම සාමයක්. බුදුහාමුදුරුවෝ හිටපු හැම තැනම සාමයමයි උන්වහන්සේගේ ස්වરૂපයේ මත වටේ ඉන්න අය තුලත් තිබුණේ ඇතුළේ සාමය. 500ක් ඉන්න දෙවුරම් බෙහෙරේ හාමුදුරුවෝ කිසි සන්තයක් නැහැ. අඹවණේක 500ක් වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඉන්නවා. අජාසත් ඇවිල්ලා එනවා දැන් තාත්තමල පුතානේ බුදුහාමුදුරු දකින්න මෙතන පිළිදලා අර ජීවක වෛද්‍යවරයා බලෙන් එක්කන් එනවා දැන්. මොකද දැන් සමාව ගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ. ඊට පස්සේ අඹ උයන ළඟටම ඇවිල්ලා බැලුවා කිසි සත්‍යයක් නැහැ. 500ක් ඉන්නවා කියන්නේ දැන් හොඳටම බය වුණා. ඔක්කොම බලාගෙන ඇති මං එනකන් තමයි දැන් මගේ ගියා තුස්මින් භූත වෙලා ඒක තමයි මේ සත්‍යයක් නැත්තේ. ජීවක කිව්වා. එහෙම එකක් නෙවෙයි අපි යන්නේ. අනේ ඇතුළට යනකොට කාගේවත් අවධානයක් අජාසත්ත ගැන නෑ. මොකද ඔක්කොම නිහඬයි. සේරම ආධ්‍යාත්මීය දඟලන අය නෙමෙයි. ගිනිගත්තු අය නෙමෙයි. නිවුණු සැනසුණු අය. සද්දබද එතන නෑ. සාමයේ ඒක ඇතුළේ තියෙනවද නැද්ද? තියෙනවා. ඒක අතිරේකයක්. අතන මම ওই ටික කිව්වේ. හැබැයි මම මේකේ සාරාංශය කිව්වා. කාගෙත් අවධානය යොමු වෙනවා. ඒ කියන්නේ වෙන කිසි කෙනෙකුගේ කතාවල කිසි ආගමක මේ විදිහේ ඉදිරිපත් කිරීමක් උනේ නෑ ඒකන. මේක අවධානයට යොමු වුණා. මූලාශ්‍රනෙත් ඒ ගැන කතා කළා. මමත් මල්කාන්ති මහත්මියගේ පරිවර්තනික. ඉතින් ඒ අවධානය කාගෙත් යොමු වුණා. ඊළඟ කතාවලදී ඒක වෙන්නේ යුරෝපයේ ඉන්න මුස්ලිම් පූජකවරයෙක්. එයා යම් ප්‍රකාශයක් කරා. එයා එතන කතාවක් කළා. ඒ කතා කරද්දී එයාගේ මුස්ලිම් ආගම පිළිබඳ එයා දැඩි ප්‍රහාර එල්ල කළා. දැඩි ප්‍රහාර එල්ල කළා. මෙතන දිග තියෙන අන්තවාදී ස්වභාවයන් ගැන දැඩි ප්‍රහාර එල්ල කළා. ඒතකොට එයාගෙන් ඇහුවා මූලාසනෙන් මහාචාර්යවරයෙක් හිටියේ. ඇහුවා ඔබට යන්න පුළුවන්ද ඔබේ රටවල් වලට? මම යන්න බය නැහැ. මම මොකටද යනවා? මගේ මනස මට විරුද්ධයි. ඒ නිසා මම ඒ දෘෂ්ටියේ නැත. මම මුස්ලිම් බැතිමතෙක් මගේ පිරිසිදු මම අදහන මුස්ලිම් ආගම මේකයි කියලා ඔහු කිව්වා. ලෝකේ මානව හිමිකම් කාට හරි අහිමි කරනවා නම් මානව හිමිකම් කාට හරි අහිමි කරනවා නම් ඒක මගේ ශාස්ත්‍රූවරයාගේ ගැනීමක් කියලා මම පිළිගන්නේ කියලා.
එන්කලා ඔහු කතා කරා. ඒ වෙලාවට දුක්වා එහෙමනම් මේ වෙලාවේ මට කියන්න වෙන්නේ දැන් අර මම කියපු කාරණේ කියලා. ඒ ශාස්ත්‍රවලේ කියන්නේ වෙන්නේ නැති කියලා එහෙනම්. හැබැයි මම බෞද්ධයෙක් නෙවෙයි. ඒක අපිට පේනවා මේ දාර්ශනික පදනම මේ දර්ශනය ලෝකේ 2050 වෙනකොට ඔය කියන தත්ත්වෙ විය හැකියි. 아무තු දෙයක් නෙවෙයි. තර්කානුකූල මිනිස්සු බුද්ධිමත් මිනිස්සු ලෝකෙ දෙස විවෘත මනසින් බලන මිනිස්සු මොන ආගම ඇදහිවත් අන්තර්ජාලයේ මේ ත්‍රිපිටකයයි එක්ක මිනිස්සු මේ දර්ශනයට යොමු වෙනවද නැහැ? ඒ දර්ශනයට මිනිස්සු යොමු වෙනවා. එහෙනම් සමාජ දර්ශනයක් ඒක ඇතුලේ තියෙනවා. ඒ දර්ශනය හදන හැටි බලන්න. පවුලක් කොහොමද හැදෙන්නේ? ඉස්සෙල්ලා වෙන්නේ දෙන්නේ විවාහය. පවුලක් නිර්මාණය වෙන්නේ ඉස්සෙල්ලා මොකද වෙන්නේ? දෙන්නේ විවාහය. අන්න බුදුහාමුදුරු දර්ශනයේ දෙන්න දෙන්නේ මොකද්ද? ස්වාමියා බිරිඳට, බිරිඳ ස්වාමියාට ඉටු කළ යුතු යුතුයකම් පහක් තියෙනවා. මේ පහ හරියට ඉටු කරන්න හරිම සාමකාමී. හරිම සාමකාමී. ඒ ටික ඉටු කරන්න එකිනෙකා අතර පුදුම බැඳීමක්. මැරෙන තුරු මේගොල්ලන්ගේ විවාහ ජීවිතේ සාර්ථකයි කියලා. ඒ යුතුයකම් ටික දෙන්න ඒ ටික හරියට ඉටු කරන්න. අපි සාමාන්‍ය විමසා බැලුවොත් ඕක කිව්වහම ඔය යුතුයකම් ටික ඒ වෙලෙම කල්පනා කරලා බලනවා කාන්තාව නම් මගේ මිනිහගෙන් මට මෙටි ඉස්තු වුණාද කියලා. මිනිහාගේ මගේ ගෑණිගෙන් මෙටි ඉස්තු වුණාද කියලා. Tamangen වෙන්න ඕන ටික උනාද කියලා නෙමෙයි බලන්නේ මට වෙන්න ඕන ටික උනාද කියලා තමයි බලන්නේ. ඉතින් සාමයේ උදා වෙයිද? නෑ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඒක දැනගත්ත ගමන් බලන්න ඕනේ ඇත්තටම මගෙන් වෙන්න ඕන ටික සිදු වුණාද? අඩුවක් වුණා නම් මම මේ තත්පරේ ඉඳලා ඒක මගෙන් ඉටු කරන්න ඕනේ. සාමයේ උදා වේද නැද්ද? උදා වෙනවා. ඊළඟට සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම පඤ්ඤා. එකිනෙකාට පරිත්‍යාගශීලී වෙන්න ඕනේ. කාලයේ ශ්‍රමය වෙන්න පුළුවන්. කොච්චර මහන්සි වෙලා හිටියා. ඒ වෙලාවේ තමන්ගේ පරිත්‍යාගයන් එකිනෙකා වෙනුවෙන් කළ යුතු වෙනවා. සාර්ථක යුග දෙවියන්. දැන් ගේ ඇතුලේ සිනහ පිරුණු ගයක් නෙමෙයිද? සතුට පිරුණු ආදරණීය නිවහනක් නෙමෙයිද? සාම්බිරින්දෑවරුන් අතර එළියේ කොහේ ගියත් ගෙට එනකොට ඒ තරම් සුඳුරු බවක් වෙන කොහෙවත් යාට මොන කෙනෙක්ද? ඊළඟට ඒ දෙන්නට උපදින දරු සම්පත් අර අම්මා තාත්තා පරමාදර්ශයට ගන්නවද නැද්ද? ගන්නවා. මම දැන් චරිතේ නම කියන්නේ ඊ ආව පන්සලට අම්මයි තාත්තයි දුවයි. දුව විතරයි ඉන්නේ. ගාලා ඒ දන්නවා. මම කියන්නේ ඕනේ නැහැ. මම ඒගොල්ලෝ එක්ක පැයක් කතා කරා ආසාවෙන්. දරුවෝ විභාගයෙන් හොඳටම සමත් වෙලා ඉතාම ඉහෙලියි. ඉතින් ආවා. මං තුන්දෙනා එක්කම කතා කරා. හරි සතුටුයි. ඒ සතුට කොච්චරද කියනවා නම් දුව කියනවා. දුව තාත්තා ගැන අම්මා ගැන කියනවා. මං කියවහම මේ ජීවිතය ගැන ඒගොල්ලෝ කියපු කාරණයකට නිදසුන. මං කවදාවත් දැකලා නැහැ හාමුදුරනේ මගේ අම්මයි තාත්තයි කවලවත් බලන. ඒ කියන්නේ එකිනෙකාට කිසිම මං දැකලා නැහැ. මට ඒක අහන්නත් මේක මං දැකලා නැහැ. ඊළඟට මම කවදාවත් බිරිඳ කියනවා කවදාවත් මට මහත්තයා කිසිම වරදක් වෙලා නැහැ. දුවගේ පිටට අත තියාගෙන කියනවා නේද දුවේ අපි දෙන්න හරි වාසනාවන්තයි නේද මේ වගේ තාත්තගෙන් කියලා මම ඉස්සරහයි ඊයේ. එහෙනම් තාත්තා දුවගේ පිටට තක්ක කරලා කියනවා මාත් වාසනාවන්තයි හාමුදුරනේ මේ වගේ පිටට. මේ වගේ දරුවෙක් න්යා විභාගේ පාස් වෙලා මම කොච්චර වේදම් කරාද අපි. අද පුදුම සතුටක් අපේ සියල්ල කැපකිරීම වල ඵලය ඉහෙලින්ම ලැබිලා. සතුටු නැද්ද? ඒ කියන්නේ ඒ වගේ අය ඉන්නවා කියන එකයි මේ කියන්නේ. මෙහෙත් ඉන්නවා ඈ. ඕනේ අපි ඉඳන් කමසෙන් ඕනේ කවුරුත් අගේ කරනවත් නැහැ. මේ මෙහි ඉන්න චරිතයක් ඈ. අපි හැමෝටම උදව් උපකාර තියෙන චරිතයක්. පන්සලෙත් හැම වැඩකටම ඇවිත් සම්බන්ධ වෙන චරිතයක් වෙනවා කරේ. ඉතින් ඇත්තටම මේ වගේ ඉන්නේ. මම ඊට පස්සේ ওই කතාව මට හරි සතුටුයි. මහියන්ගෙන සෑය ළඟ මම ධර්ම සාකච්ඡාවක් කරනවා. ITA ගෲප් වයි. සජීවී විකාශය. මහියන්ගෙන සෑය ළඟ. මාත් එක තව හිටියා මහාචාර්යවරේ කුටුම්බ සංරක්ෂණය මාතෘකාව. සාකච්ඡාව ඉවර වුණා. ඉවර වුණාම ලයිව් දුන්නේ ඉවර වුණා. ඉවර වුණාට පස්සේ දැන් ඉතින් තාපුවයි වැඳ යනවා. ඇවිල්ලා ජූඩුවක් ආම ගෙලකට වැඳුනා. ඔයාලා මෙහි
කැලණි විහාර ළඟ ඉන්න දෙන්නේ. දැන් මගේ නම දැකලා ඒ සාකච්ඡාවට දානවා ඉන්නවා කියලා. ඒ දෙන මම කොහෙ ගියත් යනවා. හොඳ පත්‍රයවලදී ගියේ දරුවෝ 4 දෙනෙක් ඉන්නවා. දරුවෝ ගෙදර දාන්න යනවා. පුදුම බැඳීමක් ඒ දෙන්නගේ තියෙන ආගම දහමකට වැඩි දරුවෝ 4 දෙනෙක් මේ වගේමයි. ඉවල දෙන්නයි පුතාලයි. මොකද අම්මා තාත්තලාගේ අච්චුව ඒ හැඩතල ඒ ආදර්ශෙමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඉහිල්ලා කිව්වා හාමුදුරුවනේ අර හාමුදුරුවෝ කියපු කාරණා මේ අපි ගැනද කියන්නේ කිය අපි දෙන්නට මොන අපි දෙන්නට දෙන්න මොන බැලුවා. විවාහ වෙලා අවුරුදු 27යි වැඩිමල් පුතාට අවුරුදු 25 මාරක් විතර වෙන්නේ. කිව්වා. හාමුදුරුවනේ මේ මගේ නෝනා වෙදට කට්ටල කියන මගේ දිහා වලවත් බල්ලනේ විහාර මේ අවුරුදු 27ට. මට කියන්න බෑ මෙතන කාටද කියන්න පුළුවන්. ඊළඟට සතුටුද නැත්නම් අහන්නවත් ලැබීම මේවා. උච්චට සතුටුද. එදොන නෝනා බිරිඳ මට කියනවා අනේ හාමුදුරුවනේ දෙවියෙක් වගේ මහත්යෙක් දිහා මම කොහොමද රවන්නේ කියලා. ඒ උත්තරේ ඊට වැඩිය ශ්‍රේෂ්ඨද නැද්ද? ශ්‍රේෂ්ඨයි. ඉතින් බලන්න පොඩි දුවගේ සීනා වෙලයි පොඩි පුතුගේ කතා වෙලයි සිය බිරිඳගේ සෙනෙහෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි කියලා සෝමතිලක ජයමන කියන කතාවේ ඇත්ත කතාව සමාජයේ තියෙනවා. එයාගේ නිවන පැල්පතේ තියෙන එක පැල්පතක්. නමුත් එයා කියනවා මට නිවන තියෙන්නේ මේක ඇතුලේ. නේද? පොඩි දුවගේ සීනා වෙලයි පොඩි පුතුගේ කතා වෙලයි සිය බිරිඳගේ සෙනෙහෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. කටුමැටි ගේ විත්ති පුරා අලිඟු මැණික් කෙලියේ කටුමැටි විත්ති. ගෙදර මොකද්ද ආලෝකයක් තියෙනවා. සිත පිරිච්ච මිනිස්සු, සිත සතුටෙන් ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ට ඕන තැනක ජීවත් වෙන්නේ හරි සතුටෙන් ආලෝකයේ තියෙනවා එතන. ගොමමැටි ගේ ගෙවිනු මගේ පියවිලි දුමු තුරුණු වගේ. එයා කියන ගොමමැටි ගාලගේ තියෙන්නේ. හැබැයි පියවිලි මේ කාපට් දාලා වගේ කියනවා. ඒ සින්දුවේ තියෙන්නේ. එයාට එළියට ගිහිල්ලා ගියහම දුක් පීඩා හරියට තියෙනවා. හැබැයි කූඩු වුණාම මගේ පැලට මොකද වෙන්නේ? ඒ සේරම නැති වෙලා යනවා. සමහරුන්ට එහෙම නෑ. අම්මෝ ගෙදර යන්නේ ආම්දුරනේ මං ගිනි ගොඩකට යනවා වගේ කියලා වැඩ ඇරලා මම ඒ නිසා අඳන් රෑ වෙලා ඉන්නේ යාළුවෙක් ගෙදර හරි ගිහිල්ලා කන්දොස් කිරියාවේ බෑහමනේ ගෙදරට ගියහම කියලා සමහර පිරිමියයි කියනවා. කාන්තා පාර්ශ්වයේ දෙන උත්තරේ වෙන එකක්. අනේ හාමුදුරනේ මේ මිනිස්සයාගෙන් වචනයක් ගන්න නිකන් මේ ඉබ්බගේ පිටහට ගන්න වගේ වැඩක් නේ කියන්නේ. දෙකක් දෙපැත්තට. මොකද ඉරිමි අය කියන එකක් තමයි ගෙදර ගියාම කන්දොස් කිරියාව. එහෙනම් මොකක් හරි උතනක් තියෙන පොඩි රහසක්. ඔය වැඩි දෙනෙක් කියන එකක් ඈ. ඊළඟට කාන්තාව කියන එකක් තමයි මේ මෙයාගේ මොකක් හරි එවන් නාමේ වචනයක් ගන්න පස්සෙන් ඉන්නකොට පැයක් විතර. එහෙම කියන එකක්. ඔය අඬ වෙන අයගේ මම විසඳන්න ගියාම එන උත්තර දෙකක්. ඔක මනෝවිද්‍යාඥයෝ සොයාගත්ත ඇයි කියලා. සමාජ විද්‍යාඥයෝ සොයාගත්ත ඇයි මේකට හේතුව කියලා. නේද? දැන් සාමාන්‍ය මුල් කාලේ නම් තොර තෝංචියක් නැතුව කතා කරයි. එම් කරන කාලේ කතාව වෙනදාම ටිකක් අඩු වෙලා යනවා ආයි. තව එහාට එනකොට. පස්සේ කියන්නේ අර මොකද්ද? බකමුණු න්‍යාය කියන්නේ. මොනවාරේ කන්නේ බෙදන්නද? එහෙම උත්තර දෙන්න කාලෙත් වෙනවා. හැබැයි හේතු හොයාගත්තලාලයි. මොකක්ද දන්නවද? දවසකට පිරිමි කෙනෙකුට කතා කරන්න පුළුවන් මහන්සියකින් තොරව වචන කියන්නේ. අද්දාහයි. කීයද? වචන 7000යි. වචන 7000ක් කතා කරන්න පුළුවන් කිසි මහන්සියක් නැතුව පිරිමි කෙනෙකුට දවසකට. ඒක තමයි සබාදාන මිනිසා හැදලා තියෙන්නේ. කාන්තාව 21000 අතර. සබාදානම දීලා තියෙන එකක් ලාලයි ඒක. ඔබ සබාදානෙන්ම දීලා. මහන්සියක් නැතුව පුළුවන්. ඒ නිසා මුකුත් නැත්තම් ඕපා දූප ටිකක් හරි. ගෙදරම නම් අද දවසේ හිටියේ අල්ලන්නේම නැත්තම් හරියන්නේම නැත්තම් වැරදි කියලා ෆෝන් එකට පහක් දාගෙන හරි ඔය වැඩි කරන්න ඕන. මොකද එයාට තව ඉතුරු වෙච්ච තියෙනවා දැන් අතේදී ඉවර කරන්න ඕන. මහන්සියෙන් තොරයි. ඉතින් ඒ නිසා කන්දස් ක්‍රියාව කියන්නේ සාධාරණයි. හැබැයි මහත්තුරු තේරුම් ගන්න ඕන ඕක. මේක මේ මෙයාගේ වරදක් නෙමෙයි. මේක 27000ක් තියෙනවා. විරින්දෑරු තේරුම් ගන්න ඕන කොහොමද පිරිමියයි කතා කරන වැඩට ගියා. එතන එයාගේ ඔෆිස් එකේ කතා කරන්න ඕන ගොඩක් හරිය කතා කරලා දැන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතන ඇවිල්ලා එයාට දැන් වැඩිපුර කතා කරන්න වචන හරි.
හරි. ඒක අතිරේක කාරණයක් වුණත් මේක ඇතුලේ තියෙන දාර්ශනික පදනම. ඒ නිසා ශ්‍රේෂ්ඨ සමාජ දර්ශනයට මේ gedara කුටුම්බය සකස් කිරීමට බුදුහාමුදුරු ශ්‍රේෂ්ඨ දර්ශනයක් නෙමෙයි මේ කියලා තියෙන්නේ. ඒ ගෙවල් වල සාමය සතුට පිරුණු ගෙවල් නම් එවැනි ගෙවල් 25ක් නම් ඒ ගමේ තියෙන්නේ. ඒ ගම සාමකාමී ගමක්ද නැද්ද? සොඳුරු ගමක්ද නැද්ද? ප්‍රතිරූප දේශයක්ද නැද්ද ජීවත් වෙන්නේ? හොඳ තැනක්. ශ්‍රේෂ්ඨ සමාජ දර්ශනයක් මේක ඇතුලේ. ඔබේ ආර්ථිකයටත් එහෙමයි හොඳම ආර්ථික දර්ශනය මේ ලෝකේ උගන්වලා තියෙන්නේ කවුද? බුදුහාමුදුරුවෝ. දාර්ශනික පදනමෙන් බැලුවොත් හොඳම මනෝවිද්‍යා දර්ශනය, හොඳම සමාජ විද්‍යා දර්ශනය, හොඳම ආර්ථික දර්ශනය මේ සියල්ලම තියෙන්නේ ධර්මයේ ඇතුලේ. ඔය දර්ශන අපි කොච්චර කිව්වත් මේ අයගේ ජීවිතය ඒගොල්ලෝ හම්බ කළා. මේ ඇවිල්ලා අවුරුදු ගාන ඇහුවොත් සමහර කියන්නේ හරියට අනිත් අයට එහෙම. ඒ වුණාට කියනවා. බැලුවම් පස්සේ කොච්චර උපයගෙන තියනවද, කොයිතරම් දේවල් කරගෙන තියනවද කියලා වැඩි දෙයක් පුරුදු කරන්නේ නැහැ. චූටි දෙයක් කරගෙන තියෙනවා. හේතුව මොකක්ද? හම්බ කරලා නැතුව නෙමෙයි. කලමනාකරණය දන්නේ. කලමනාකරණය දන්නේ නැතිකම නිසා ඒක වෙලා තියෙන නිසා හොඳම දර්ශනීය ආර්ථික දර්ශනීය බුදුදහමේ තියෙනවා. හතරෙන් එකක් විදංගත කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ආපදා ඇති වෙන්නේ කල් තියා දැනුවත් කළා නෙමෙයි. එදාට ණය වෙන්න වෙනවා. හිඟා කණ්ඩ වෙනවා. ඒ නිසා ඔබ තැන්පතුවක් තියාගත යුතුමයි කියලා කියනවා කවුද? බුදුහාමුදුරුවෝ. මේ ශ්‍රේෂ්ඨ දාර්ශනික පදනම. එහෙනම් ඔන්න ධර්මය. බුදුහාමුදුරුවෝගේ ධර්මය. ඒ ධර්මය ඇතුලේ තියෙන ශ්‍රේෂ්ඨ දර්ශනය. වන්දනමාන ටිකක් විතර නෙමෙයි. අපි ප්‍රශ්නය ඇති කරගන්නේ මේ වන්දනමානවලදී පොඩි පොඩි දේවල් වලදී මම දානේ අරන් යනකොට තව එක්කෙනෙක් දාන ගෙනල්ලා තිබුණා. වන්දන මං කිච්ච දානේ වැළඳුවක් දන්නේ නැහැ. අර අනිත් එක්කෙනා විතරක් ගිහලා බෙදනවා දැක්කම මගේ දානේ බෙදන්න එන්නේ ප්‍රශ්නට වේවා. මම ඒ දානේ වැළඳුවද නැද්ද කියන එක මත ඔබ දිව්‍ය ලෝකේ යනවද? නෑ ඔබ ශ්‍රද්ධාවෙන් දානේ පූජා කළා. බුදු පූජාව තිබ්බා. මගේ දෑතට පිළිගැන්නුවා. ඔබේ සතුට ඒක තමයි ආනිසංස. දැන් එතනින් එහාට අනිත් ඔක්කොම පව් සිද්ධ කරගන්නේවා මිස පින් සිද්ධ කරගන්න පැත්ත නෙමෙයි. නිවනට වගේ නෙමෙයි. පැහැදිලිනේ. එහෙනම් ධර්මය කියන්නේ දර්ශනය. බුදුහාමුදුරුවෝ. ඒ ධර්මයමයි අපි සොයා යන්නේ. ඒ දර්ශනය සොයා යන්නේ. ඒ දැන් මම ඔය කියපු කාරණා ඔස්සේ ඔබේ ජීවිතයේ ඔබ ඒ දර්ශනය සොයන්නේ. අදට වඩා හොඳ හෙට දිනක් ඔබට උදා වෙනවද නැද්ද? උදා වෙනවා. ඔබ මේ මොහොතේ අද අදිස්ථාන කළොත් මේ බණ අහලා පුංචි දෙයකින් හරි වෙනසක් ඇති කරගන්න ප්‍රතිලාභය ඔබටද මටද? ප්‍රධාන ප්‍රතිලාභය ඔබට. මට ප්‍රතිලාභයක් තියෙනවා. මොකක්ද? ඔබට යමක් කියලා දීපු පින මට තියෙනවා. ධර්ම දේශනා සීල දාන අතර උතුම්ම දානය වෙන්නේ ඒකයි. එහෙනම් 9යි කිව්වට 9යි 5යි. දැන් හැමදේනම ওই කරුණු ටික පිළිබඳව නැවත ඔබේ අවධානය යොමු කරන්න. එසේ ඔබේ අවධානය යොමු කරමින් මේ වන්දන මානන පූජා ඔක්කොම කරන්න. ඒව කක්වත් වැරදි නෑ. ඒ සියලුම හොඳයි. හැබැයි ඒකක්වත් දර්ශනය නම් නෙමෙයි. ඒ එකක්වත් ඉවර කරන